අපි දැන් කතා කරන්න යන්නේ කෝඩ් ප්‍රොසීඩියර් සහ එක්ස්පර්ට් විට්නස් කියන මාතෘකාව. ඒතර කෝඩ් ප්‍රොසීඩියර් කියන්නේ අධිකරණ ක්‍රියාවලිය. සරලව ගත්තොත් අපිට මෙතනදී ඕන වෙන්නේ අපි ડોක්ටර් කෙනෙක් විදිහට මොකක් හරි නඩුවකට යනකොට එතනදී අදාළ වෙන අධිකරණ ක්‍රියාවලිය තමයි අපිට අදාළ වෙන්නේ මෙතනදී. ඊළඟට මේ එක්ස්පර්ට් විට්නස් කියලා තියෙන කොටසින් කියන්නේ අපි මොකක් හරි නඩුවකට ඉදිරිපත් වෙන්නේ එක්ස්පර්ට් විට්නස් කෙනෙක් විදිහට. ඒ කියන්නේ මොකක් හරි ෆීල්ඩ් එකක එක්ස්පර්ට් කෙනෙක් විදිහට. අපි නම් එතකොට ෆොරෙන්සික් ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් විදිහට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි ඉදිරිපත් වෙන්නේ සාක්ෂිකාරයෙක් විදිහට. විට්නස් කෙනෙක් විදිහට. ඒතර අපි ડોක්ටර් කෙනෙක් ගත්තොත් එයා එක්ස්පර්ට් විට්නස් කෙනෙක්. ඒතර ඉස්සරහට යද්දී අපි බලමු දැන් නඩුවක් ගත්තම කවුද ඒකේ ඉන්න පාර්ශ්වකාරයෙක් කියලා. නඩුවකට ප්‍රධාන වශයෙන් ගත්තොත් two sides තියෙනවා. එතකොට නඩුව දාන පුද්ගලයා ඉන්නේ. නඩුව දාන පුද්ගලයාට එයාගේ පාර්ශවයට අපි කියනවා prosecution එක කියලා. සහ ඒ නඩුවෙන් චෝදනා එල්ලවන පුද්ගලයා ඉන්නවනේ. ඒ එල්ලවන පුද්ගලයාට අපි කියනවා එයාගේ පාර්ශවයට කියනවා අපි defense එක කියලා. ඒතර prosecution එකයි defense එකයි තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි තව කාට හරි ගහලා ඒ පුද්ගලයා නඩුවක් දැම්මොත් ඒ ගුටි කාපු මිනිහා තමයි prosecution එකේ ඉන්නේ. මොකද එයා තමයි නඩුව දාන්නේ. ගහපු මිනිස්සයා තමයි වැටෙන්නේ defense එකට. ඒතර ওই දෙක තමයි ප්‍රධාන පැති දෙක. ඊළඟට මේ දෙපාර්ශ්වයටම ඉන්නවා lawyer කෙනෙක් ගන්න. එතකොට ඩිෆෙන්ස් එකටත් lawyer කෙනෙක් ඉන්නවා, prosecution side එකටත් lawyer කෙනෙක් ඉන්නවා. ඒකට අපි ඒගොල්ලන්ට කියනවා counsels කියලා. defense counsel, prosecution counsel කියලා. ඊට අමතරව සාක්ෂිකාරයෝ ඉන්නවා ඕනම නඩුවකට. එතකොට අපි මෙඩිකල් ඔෆිසර් කෙනෙක් විදිහට නඩුවකට ඉදිරිපත් වෙන්නේ එක සාක්ෂිකාරයෙක් විදිහට. ඒත් මෙඩිකල් ඔෆිසර් කියන්නේ ඉස්සෙල්ලා කතා කරා එක්ස්පර්ට් විට්නස් කෙනෙක්. එතකොට එයා එක පැත්තකට විතරක් සාක්ෂි දෙන පුද්ගලයෙක් නෙමෙයි. එයා දෙපැත්තටම වාසි වෙන්නත් පුළුවන්, අවාසි වෙන්නත් පුළුවන් සාක්ෂි දෙපැත්තටම දෙන එකයි. හරිද? එතකොට මේකේ මතක තියාගන්න ඕන වැදගත් පොයින්ට් එක තමයි සාමාන්‍යයෙන් සාක්ෂිකාරයෝ එක වර්ග ඉන්නවා. උදාහරණයක් විදිහට පළවෙනි සාක්ෂිකාරය තමයි මෙන්න මේ අයි විට්නස් කියන්නේ. අයි විට්නස් කියන්නේ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක්. ඊට පස්සේ ඉන්නවා circumstantial evidence කියලා. circumstantial evidence කියන්නේ සිද්ධිය ඇසින් දුටුවේ නෑ. ඒත් ඒ සිද්ධිය තියෙන තැනට ඒ සිදුවීම වුණාට පස්සේ නැත්තම් ඒ ක්‍රයිම් එක වුණාට පස්සේ එතනට ගිය පුද්ගලයෙක්ට පුළුවන් circumstantial evidence දෙන්න. ඊළඟට තමයි expert evidence එන්නේ. මෙන්න මේ කොටස තමයි ડોක්ටර් කෙනෙක් වයිත් වෙන්නේ. expert witness කෙනෙක් දීලා දෙන evidence වලට කියනවා expert evidence කියලා. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති එක එක જાතියේ evidence තියෙනවා. case එකේ අන්තිම decision එක final decision එක තීරණය වෙන්නේ මෙන්න මේ සාක්ෂි ඔක්කොම මත. අපි ડોක්ටර් කෙනෙක් විදිහට ගිහිල්ලා දෙන expert evidence එක මත විතරක් නෙමෙයි. ඒක එක evidence එකක් විතරයි. අනිත් එවිඩන්ස් ඔක්කොම සලකලා බලලා තමයි අන්තිම ඩිසිෂන් එකට ජජ් එන්නේ. හරි. ඒතර ඊට පස්සේ බලමු අපි කෝට් එකකදී අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි වර්ග මොනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ඕනම සාක්ෂියක් ඉදිරිපත් කරනකොට ඒක තියෙන විදිය අනුව කියන්නේ ලියපු සාක්ෂියක්ද නැත්නම් වීඩියෝ එකක්ද ෆොටෝ එකක්ද කියන එක මත අපිට ඉස්සෙල්ලා වර්ග කරන්න පුළුවන්. ඒතර ඕරල් evidence තියෙනවා, documentary evidence තියෙනවා. documentary evidence කිව්වොත් සාමාන්‍යයෙන් MLEF, MLR, postmortem report. MLEF කියන්නේ medical legal examination form. MLR කියන්නේ medical legal report. ඒකට ඊළඟට photograph ඉල්ල දෙන්න පුළුවන් අපිට, ඕන videos දෙන්න පුළුවන්. නැත්තම් අන්තිමේදී මේ production කියලා එකක් තියෙනවා. production එකක් කියන්නේ උදාහරණයක් විදිහට දැන් fracture එකක් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් skull එකක් හරි නැත්තම් බෝන් එකක් හරි උසාවියට ගිහිල්ලා පෙන්වන්න මෙන්න මේ විදිහට තමයි
ෆ්‍රැක්චර් එක වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රොඩක්ට්. ඊළඟට අපිට එවිඩන්ස් වර්ග කරන්න පුළුවන් ඒ එවිඩන්ස් එක දෙන පුද්ගලයා අනුව. ඒකට අපිට එක වර්ගීකරණය කරන්න පුළුවන් අයි විට්නස් එවිඩන්ස් කියලා. අයි විට්නස් එවිඩන්ස් කියන්නේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකාරයෙක් දෙන සාක්ෂියක්. ඊළඟට තියෙනවා සර්කම්ස්ටැන්ෂල් එවිඩන්ස් කියලා. සර්කම්ස්ටැන්ෂල් එවිඩන්ස් කියන එක මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. සර්කම්ස්ටැන්ෂල් එවිඩන්ස් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයක් විදිහට ගන්නකො B කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. B කියලා පුද්ගලයෙක් ඉන්නවා. B කියන පුද්ගලයා තුවක්කුවකින් C කියන පුද්ගලයාට වෙඩි තියනවා. හරිද? එතකොට සර්කම්ස්ටැන්ෂල් එවිඩන්ස් එක වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්නකො ඔයා ඒ සිද්ධිය වෙච්ච තැනට යනවා. ඒ තැනට යද්දී B තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නවා. C කියන පුද්ගලයා දැන්ටමත් වෙඩි කාලා බිම වැටිලා ඉන්නවා. හැබැයි ඔයා දැක්කේ නෑ B කියන පුද්ගලයා Cට වෙඩි තියනවා. ඒ සිදුවීම ඔයා දැක්කේ නෑ. ඒ සිදුවීම වුණාට පස්සේ තමයි ඔයා එතනට ගියේ. ඒකට මෙන්න මේ වගේ සාක්ෂියකට අපි කියනවා සර්කම්ස්ටැන්ෂල් එවිඩන්ස් කියලා. ඒකට අපිට මේකෙදි කියන්න බෑ නිශ්චිතවම කියන්න බෑ සිද්ධිය දැකපු නැති හින්දා B අනිවාර්යෙන්ම C කියන පුද්ගලයාට වෙඩි තිබ්බා කියලා. ඊළඟ එවිඩන්ස් જાතිය තමයි එක්ස්පර්ට් එවිඩන්ස් කියන්නේ. ඒතර මේක තමයි අපිට වැදගත් වෙන එවිඩන්ස් එක. ඒ කියන්නේ එක්ස්පර්ට් කෙනෙක්, මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක් ෆොරෙන්සික් සම්බන්ධ දෙයක් ගැන ගිහිල්ලා දෙන සාක්ෂි. ඒතර ඒක දෙන පුද්ගලයාට අපි කියනවා එක්ස්පර්ට් විට්නස් කියලා. හරි ඊළඟට බලමු කවුද මේ එක්ස්පර්ට් විට්නස් කෙනෙක් කියන්නේ. මේක ඔබ්ජෙක්ටිව්ස් වල කියලා තියෙනවා එක්ස්පර්ට් විට්නස් කෙනෙක්ව ඩිෆයින් කරන්න කියලා. එතකොට මේක අහන්නත් පුළුවන්. මේ දීලා තියෙන නිර්වචනය නම් මං නිකන් හිතලා හදාගත්ත එකක්. සර් දීලා තියෙන එක මීට වඩා ගොඩක් දිග එකක් තියෙන්නේ. හැබැයි ඒක කියවන දෙයින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට සරලව ගත්තොත් එක්ස්පර්ට් විට්නස් කෙනෙක් කියන්නේ a specially skilled person summoned to court to give evidence when the court needs expert advice on a certain field. So මේකෙදි කියන්නේ expert witness කෙනෙක් කියන්නේ මොකක් හරි ෆීල්ඩ් එකක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගමු සයන්ස් කියන්නේ. දැන් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් නම් ෆොරෙන්සික් මෙඩිසින් කියන්නේ. පිටරටක නීතියක් කියන්නේ. හරිද? ඇඟිලි සලකුණු, ෆුට් ඉම්ප්‍රෙෂන්ස් ඔය වගේ දෙයක් ගැන ස්පෙෂලි ස්කිල්ඩ් පර්සන් කෙනෙක් වෙන්නත් පුළුවන්. හරිද? ඒක දැන් ජජ් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි ඔය වගේ කරුණු ගැන වැඩි විස්තර දන්නේ නැහැනේ. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම එක්ස්පර්ට් ඇඩ්වයිස් ගන්න වෙන කාට හරි එන්න කියන්න වෙනවා. හරිද? එතකොට අන්නේ උසාවියේ නඩුවට එන්න කියන පුද්ගලයාට තමයි අපි කියන්නේ එක්ස්පර්ට් විට්නස් කියලා. එයා ස්පෙෂලි ස්කිල්ඩ් පර්සන් කෙනෙක්. හරිද? තේරුණා? එතකොට මේකේ ලොකු ලිස්ට් එකක් දීලා තිබ්බා එක එක ෆීල්ඩ්ස් ගැන. කියන්නේ සයන්ස් වෙන්න පුළුවන්, මෙඩිසින්. දැන් මෙඩිසින් කියන එක වැටෙන්නේ සයන්ස් කියන එකට. ඊළඟට ආර්ට් ගැන වෙන්න පුළුවන්, ෆොරින් ලෝ, ෆින්ගර් ෆුට් ඉම්ප්‍රෙෂන්ස්, පාම් ඉම්ප්‍රෙෂන්ස් ඔය වගේ දේවල් වලට ස්පෙෂලි ස්කිල්ඩ් පර්සන් කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් එක්ස්පර්ට් ඇඩ්වයිස් ගන්න පුළුවන් අධිකරණයට. ඊළඟට මේ එක්ස්පර්ට් විට්නස් සහ ඕඩිනරි විට්නස් කියන දෙන්න වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය එක්ස්පර්ට් විට්නස් කෙනෙක්ට විශේෂ වරප්‍රසාද තියෙන නැත්නම් ස්පෙෂල් ප්‍රිවිලේජස් තියෙනවා. හරිද? එතකොට මේක ඔබ්ජෙක්ටිව්ස් වල දීලා තිබ්බට ලෙක්චර් නෝට් එකේ වෙනම ස්ලයිඩ් එකක් විදිහට දීලා තිබ්බේ නැහැ. ඒ සමහරවිට මේක අහන්න පුළුවන් තැනක් වෙන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනිම දේ තමයි සාමාන්‍ය විට්නස් කෙනෙක්ට උසාවියට යද්දී කිසිම ඩොකියුමන්ට් එකක් එයා ලියාගත්ත නෝට් එකක් වගේ දෙයක් ගෙනියන්න බෑ. එයා සාක්ෂි දෙද්දී. හැබැයි සාමාන්‍යයෙන් එක්ස්පර්ට් විට්නස් කෙනෙක්ට එහෙම පුළුවන්. එයා ලියාගත්ත නෝට්ස්, ඩොකියුමන්ට්ස් වගේ දේවල් කෝට් එකට ගෙනහිල්ලා එයා කියන මතයට උදව් විදියට තියාගන්න පුළුවන්. හරිද? ඊළඟ දේ තමයි එක්ස්පර්ට් විට්නස් කෙනෙක් විදිහට සාමාන්‍යයෙන් අපි දැන් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් නේ. ඒකට අපිට වෙන වැඩ තියෙන්න පුළුවන්. වෝඩ් එක හරි කොහේ හරි වැඩක් තියෙන්න පුළුවන්. හරිද? ඒත් ඒ වගේ සාධාරණ හේතුවක් තියෙනවා නම් අපිට පුළුවන් අපි උසාවියට එන්න පරක්කු වෙනවා නම් පුළුවන්
උසාවියට ඒ පිළිබඳව දැනුම් දීලා අපි මෙන්න මෙහෙම පරක් වෙනවා කියලා කියන්නේ. ඒ සාමාන්‍ය පුද්ගලයෙක්ට එහෙම බෑ. එයා වෙලාවටම කෝට් එකේ ඉන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් කියන්නේ අනිවාර්යයෙන්ම වෙලාවට උසාවියට යන්න කියලා. ඊළඟ දේ තමයි මේක නම් පොඩි පොයින්ට් එකක් ලොකු දෙයක් නෙමෙයි. ස්පෙෂල් සීට් එකක් වෙන් කරලා තියෙනවා සහ එක්ස්පර්ට් විට්නස්ට අදාළ කේස් එක තියෙන නඩුව තියෙන්නේ. ඒක හැකිතරම් ඉක්මනින් ගන්නවා. ACP කියන්නේ as soon as possible. පුළුවන් ඉක්මනින් ඒ නඩුව විභාගයට ගන්නවා. මෙන්න මේක පොඩි වැදගත් එකක්. can give hearsay evidence. hearsay evidence කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ මම උදාහරණ දීලා තියෙන්නේ. A told me that he saw B in town on the day of crime. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. A කියන පුද්ගලයා මට කියලා තියෙනවා. ඒ මං කියන්නේ මෙඩිකල් ඔෆිසර් නැත්නම් එක්ස්පර්ට් විට්නස්. A කියන පුද්ගලයා මේ එක්ස්පර්ට් විට්නස්ට කියලා තියෙනවා. එයා දැක්කලු B කියන පුද්ගලයා ඒ සිද්ධිය වෙච්ච දවසේ ටවුන් එකේ ඉන්නවා. සාමාන්‍යයෙන් ඕඩිනරි විට්නස් කෙනෙක්ට මෙන්න මේ වගේ මෙන්න මෙයා මට මෙන්න මේ වගේ දෙයක් කිව්වා. මේ පුද්ගලයා මට මෙහෙම එකක් කිව්වා. ඒ වගේ එවිඩන්ස් දෙන්න බෑ. උසාවියකට ගිහිල්ලා. ඒත් මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් එක්ස්පර්ට් විට්නස් කෙනෙක්ට ඒ විදිහට සාක්ෂි දෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා අපි hearsay evidence කියලා. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ a statement made by someone else outside the court. කියන්නේ උසාවිය ඇතුළේදී කරපු ප්‍රකාශයක් නෙවෙයි. මෙයා මෙයායි කියන්නේ වෙන තැනකදී යම් කිසි කෙනෙක් ඒ කියන පුද්ගලයා කිව්ව දෙයක් අපි සාක්ෂියක් විදිහට අපිට ඉදිරිපත් කරන්න අවසරය දීලා තියෙන උසාවිය. ඒක තමයි hearsay evidence කියන්නේ. ඊළඟ මෙන්න මේක වැදගත් වෙන එකක්. මොකද්ද? කොහොමද මෙඩිකල් ඔෆිසර් කෙනෙක්ව උසාවියකදී එක්සැමින් කරන්නේ? ඒකට එක්සැමින් කරන්න කලින් ඉස්සෙල්ලම එයා උසාවියට ගෙන්නන්න ඕනේ. ඒ ගෙන්නන එකට තියෙනවා ප්‍රොසීඩියර් එකක්. ක්‍රියාවලියක් තියෙනවා කෝඩ් ප්‍රොසීඩියර්. හරිද? ඒක ගැන බලමු. ඉස්සෙල්ලම දැන් මොකක් හරි නඩුවකට පටන් ගන්න යද්දි ඉස්සෙල්ලම අපිට ඒ පුද්ගලයාව අපිට එවනවා. ඒ කියන්නේ හිතන්නකෝ කාට හරි ගහලා කියලා. ඒ පුද්ගලයාව ඉස්සෙල්ලම අපි ගාවට එවනවා. සාමාන්‍යයෙන් උසාවියෙන් හරි පොලිසියෙන් හරි තමයි අපිට රිෆර් කරන්නේ. ඒක තමයි රිෆරල් එක කියන්නේ. රිෆර් කරලා අපිට කියනවා මෙඩිකල් ලීගල් එක්සැමිනේෂන් එකක් කරන්න. හරිද? එයාගේ තියෙන තුවාල හරිද? මොන වගේ උපකරණකින්ද එයාට ගහලා තියෙන්නේ? අන්න ඒ වගේ දේවල් අපි ලියා ගන්න ඕනේ. ලියාගෙන අපි උසාවියට යවන්න ඕනේ MLEF නැත්නම් මෙඩිකල් ලීගල් එක්සැමිනේෂන් ෆෝම්. ඒ කියන්නේ අපි අර මෙඩිකල් ලීගල් එක්සැමිනේෂන් එකේදී ලියාගත්ත කරුණු ටික තියෙනවානේ. ඒවා සරලව කෙටියෙන් ෆෝම් එකකට පුරවලා ඒක කියන MLEF එක කියලා ඒක උසාවියට යවනවා. මෙන්න මෙතනදි පොඩි වැදගත්කමක් තියෙනවා. මේ MLEF එක පුරවනකොට අපි මෙන්න මේ MLR ඒ කියන්නේ මෙඩිකල් ලීගල් රිපෝට් කියන එකත් ඒ වෙලෙම පුරවන්න ඕනේ. MLR එක කියන්නේ සාමාන්‍යයෙන් අර ඉතින් මගේ මෙඩිකල් ලීගල් එක්සැමිනේෂන් ෆෝම් එක කියන්නේ සරලව තියෙන දෙයක්. ඉන්ජරිස් කියන සරලව තියෙන එකක්. මෙඩිකල් ලීගල් රිපෝට් එක කියන්නේ විස්තරාත්මකව ඉන්ජරිස් විස්තර කරලා තියෙන රිපෝට් එකක්. හරිද? ඒක මෙන්න මේ අවස්ථාවේදීම පුරවල තියෙනවා. හරි දැන් අපි මෙඩිකල් ලීගල් එක්සැමිනේෂන් ෆෝම් එක උසාවියට යවනවා. නඩුව යනවා. නඩුව යද්දී ඔන්න එක සැරේම අපිට උසාවියෙන් සමන්ස් කියලා එකක් එනවා. සමන්ස් කියන්නේ සිතාසි කියන එක සිංහලෙන් සිතාසියක් එනවා කියලා. හරිද? ඒතර සිතාසියෙන් අපෙන් ඉල්ලන්නේ සාමාන්‍යයෙන් අපිට උසාවියට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න. හරිද? එතකොට සාමාන්‍යයෙන් මැජිස්ට්‍රේට් කෝට් එකක් දක්වා ලංකාවේ මැජිස්ට්‍රේට් උසාවියක් දක්වා උසාවියකින් එන සමන්ස් එකක් තියෙනවා නම් අපිට ඒකට MLR එකක් යවන්න පුළුවන්. හැබැයි මැජිස්ට්‍රේට් උසාවියකට වඩා උඩ උසාවියක් කියලා හිතන්නකො. හයි කෝට් නැත්නම් සුප්‍රීම් කෝට් කියලා. ඒ වගේ එකකින් සමන්ස් එකක් ආවොත් අපි අනිවාර්යයෙන්ම එතනට ඉන් පර්සන් ගිහිල්ලා සාක්ෂි දෙන්න ඕනේ. ඒක තේරුණා කියලා මම හිතනවා. ඊළඟට දැන් මෙහෙම සමන්ස් එකක් ආපුවම හිතන්නකෝ අපිට ආවේ මැජිස්ට්‍රේට් කෝට් එකකින් කියලා.
එතකොට අපිට මැජිස්ට්‍රේට් කෝට් එකකින් ආවනම් අපිට මෙඩිකල් ලීගල් රිපෝට් එක අපිට උසාවියට යවන්න පුළුවන්. සුප්‍රීම කෝට් එකකින් අපිට ආව කියලා හිතන්න. සිතාසිය. එහෙනම් අපි අනිවාර්යයෙන්ම උසාවියට ඉන් පර්සන් ගිහිල්ලා අපිය වෙන්න ඕනේ. හරිද? එතන මේ සෙකන්ඩ් සමන් කියන්නේ මෙතන මෙඩිකල් ලීගල් රිපෝට් එකක් පළවෙනියට යවලා මැජිස්ට්‍රේට් උසාවියකට ඊළඟ මැජිස්ට්‍රේට් උසාවියෙන් ආයි සිතාසියක් කියනවා. ඇවිල්ලා ආයි අපිය වෙන්න. එතකොට අපි ආයි ගිහිල්ලා එතන අපිය වෙලා ඕරල් එවිඩන්ස් දෙන්න ඕනේ. එතකොට දැන් මෙතනදී දැන් කතා කරන්න යන්නේ එක්ස්පර්ට් විට්නස් කෙනෙක් නඩුවකට ගිහිල්ලා කියන්නේ හැසිරෙන්න ඕන විදිය සහ එයා ළඟ තියෙන රෙස්පොන්සිබිලිටිස්. හරිද? එතකොට ඉස්සෙල්ලම මේවා නම් කියන්නේ සාමාන්‍ය හිතලා බලලා ලියන්නත් පුළුවන් ඒවා. එතකොට ඉස්සෙල්ලම අපි කියනවා ඔබේ සමන්ස් කියලා. ඔබේ සමන්ස් කියන්නේ සිතාසියක් ආපුවම ඔයාට කෝට් එකේ අපිය වෙන්න කියලා ඔයා අනිවාර්යෙන්ම වෙලාවට ඒ MLR එක උසාවියට යවන්න ඕනේ. ඔයාට එන්න කියලා තියෙනවා නම් හරි වෙලාවට උසාවියේ පෙනී හිටින්න ඕනේ. පරක්කු වෙනවා නම් ඒක අනිවාර්යෙන්ම උසාවියට දන්වන්නත් ඕනේ. ඒක තමයි මේ B punctual link කියන්නේ. ඔබේ සමන්ස් කියන්නේ අනිවාර්යෙන්ම ඒකට අනුගත වෙන්න. ඒක අනිවාර්යෙන්ම කරන්නත් ඕනේ. ඒක වෙලාවට වෙන්නත් ඕනේ. හරිද? එතකොට ඊළඟ එක තමයි be properly clad. ඒ කියන්නේ පිරිමි ડોක්ටර් කෙනෙක් නම් එයා long sleeve shirt එකක් සුදු පාට, කළු trousers, black coat එකක් දාලා උසාවියට යන්න ඕනේ. lady ડોක්ටර් කෙනෙක් නම් එයා white, grey, black වගේ සාරියක් ඇඳගෙන තමයි සාමාන්‍යයෙන් උසාවියට යන්න ඕනේ. ඊළඟ එක තමයි කවදාවත් උසාවියෙන් permission නැතුව court room එකෙන් එළියට යන්න එපා. හරි දැන් ඔයා මේ කියන දේවල් වලින් එකක් හරි කැඩුවොත් අපි කියනවා අධිකරණයට අපහාස කිරීමේ වරදට යටත් වෙනවා කියලා කියන්නේ contempt of court කියලා. හරිද? ඒකට ඔයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කළා ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම උසාවියකට යනවා නම් එක්ස්පර්ට් විට්නස් කෙනෙක් විදිහට මේවා අනුගමනය කරන්න ඕනේ. ඒකට ඊළඟට මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක්ගේ නඩුවක් කියන්නේ විභාග වෙන අවස්ථාවේදී ආ දැනන් ඉන්න ඕන දේවල් ටික ගැන තමයි මම කියන්නේ. එතකොට අපි දැන් මොකක් හරි නඩුවකට පෙනී ඉන්නකොට අපෙන් එතන ඉන්න lawyers ලා ප්‍රශ්න අහනවා. කවුද ඩිෆෙන්ස් කවුන්සල් ඉන්නවා, ප්‍රොසිකියුෂන් කවුන්සල් ඉන්නවා. ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න අහනවා. හරිද? ඒක එක විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි කොච්චර කේසස් ගානකට මීට කලින් ඉල්ල තියෙනවද, අපේ ක්වොලිෆිකේෂන්ස් මොනවද, සමහර විට ට්‍රයල් එක සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. මේ පුද්ගලයාට ගහලා තියෙන්නේ මොන වගේ උපකරණයක්ද? ඒ වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒතර මේ අහන හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙන්න ඕනේ ජජ් දිහා බලාගෙන. අර දෙන්න අපෙන් ප්‍රශ්න ඇහුවට කවුන්සල්ස්ලා දෙන්න නැත්නම් ලෝයර්ස්ලා දෙන්න අපෙන් ප්‍රශ්න ඇහුවට අපි උත්තර දෙන්න ඕනේ ජජ්ට. කියන්නේ හිතන්නකො අපෙන් ඇහුවා මේ පුද්ගලයාට ගහලා තියෙන්නේ මොන වගේ ආයුධයක්ද? එතකොට අපි උත්තර දෙන්න ඕනේ ස්වාමීනි මෙයාට ගහලා තියෙන්නේ කඩුවකින් කියලා. එතකොට අපි උත්තර දෙන්නේ ජජ්ට. අර කවුන්සල්ස්ලා දෙන්නට නැත්නම් ලෝයර්ස්ලා දෙන්නට නෙවෙයි. ඊළඟ දේ තමයි අපි දෙන එවිඩන්ස් එක නැත්නම් සාක්ෂිය එතන ඉන්න ඕනම පුද්ගලයෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතන ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයොත් ඉන්නවා. ඒගොල්ලන් හැම එක්කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි සාක්ෂි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා උසාවියකදී එවිඩන්ස් දෙද්දි සිංහලෙන් එවිඩන්ස් දෙන්න. ටැමිල් වලින් දෙන්න පුළුවන්ද කියන එක ගැන සර් කිව්වේ නෑ හරියට. හැබැයි කෝට් එකේ ටැමිල් කතා කරනවා නම් මම හිතන්නේ ටැමිල් වලින් එවිඩන්ස් දෙන්නත් පුළුවන් ඇති. සහ දැන් සර් කිව්වා සමහර දැන් යාපනය වගේ පැත්තකට ගියොත් එහෙ කෝට් එක වැඩ කරන්නේ දෙමළෙන් නම් ඔයාට ඒත් සිංහලෙන් එවිඩන්ස් දෙන්න පුළුවන්. ඒකට ඔයාට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙනවා. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඔයා දෙන සාක්ෂිය ඕනම පුද්ගලයෙක්ට තේරෙන්න ඕනේ. එහෙනම් ඔයා එවිඩන්ස් දෙන්න ඕනේ සිංහලෙන්. සහ ඊළඟ වැදගත්ම දේ තමයි ටෙක්නිකල් ටර්ම්ස් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට
තුවාලේ තියෙන්නේ මැලියෝලස් එක ගාව කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට. ඒ හින්දා කියන්න ඕනේ තුවාලේ තියෙන්නේ විලුඹට ටිකක් උඩින් ඒ වගේ තැනකින් කියන්න කියලා අර ඕනම පුද්ගලයෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ කියන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට. මේ ඊළඟට කියන පොයින්ට්ස් ටික නම් ඇත්තට මේ අමුතුවෙන් මතක තියාගන්න ඕන දේවල් නෙවෙයි. be polite. ඒ කියන්නේ ඕනකට වඩා සැර වචන වලින් සද්දෙන් කතා කරන්නත් හොඳ නැහැ. සහ අනිත් වැදගත්ම දේ තමයි කවදාවත් තරහ ගන්න හොඳ නැහැ. මොකද ඒ එතන ඉන්න ලෝයර්ස්ලා අනිවාර්යයෙන්ම අපෙන් හරස් ප්‍රශ්න අහනවා. සහ අපිව ඩිග්‍රේඩ් කරන්න try කරනවා. ඉතින් අපේ ස්ටේටස් එක නිකන් අඩු කරනවා. මොකද ඉස්සෙල්ලා ජජ් හිතන් ඉන්නේ අපි හොඳ qualified MBBS doctor කෙනෙක් කියලා. ඒ එතන ඉන්න කවුන්සල් try කරන්නේ අපෙන් මොකක් හරි හරස් ප්‍රශ්නයක් අහලා අපේ තියෙන credibility එක ටිකක් අඩු කරන්න. අපිට විරුද්ධ පැත්තේ ඉන්න ලෝයර් කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා. හරිද? ඒතර ඒ වගේ මොන ප්‍රශ්නේ හුවත් ඔයාලට තියෙන MBBS පමණයිද? ඒ වගේ මොනම ප්‍රශ්නයක් ඇහුවත් ඔයා කවදාවත් තරහ ගන්න හොඳ නෑ ඒකට. කාම් පිට උත්තර දෙන්න ඕන. හරි මෙන්න මේක තමයි ඊළඟ වැදගත් point එක. be unbiased. කියන්නේ don't take sides. ඉතින් අපි කාගේ පැත්තටවත් සාක්ෂි ඉදිරිපත් කරන්න යනව නෙවෙයි. ඒක හොඳටම තේරුම් ගන්න. අපිට උසාවියට එන්න කියන්නේ සමහර විට ඩිෆෙන්ස් එකෙන් වෙන්න පුළුවන්. හරිද? එතන මිනිහෙක්ව කවුරු මැරුවා කියලා. ඒතකොට ඒ මරපු පුද්ගලයාගේ පාර්ශවයෙන් සමහර විට අපිට එන්න කියන වෙන්න පුළුවන්. නේද? ඒ මැරුණ පුද්ගලයා නැත්තම් ප්‍රොසිකියුෂන් එක පැත්තෙන් අපිට එන්න කියන වෙන්නත් පුළුවන්. හරිද? ඔය කොයි පැත්තෙන් අපිට එන්න කිව්වත් ඔයා දැනගන්න ඕනේ ඔයා witness of court. ඒ කියන්නේ මොකද්ද? අපි අධිකරණයේ සාක්ෂිකාරයෙක්. හරිද? not the defense's witness or prosecution's witness. අපි ඩිෆෙන්ස් එකේ සාක්ෂිකාරයෙක්වත් ප්‍රොසිකියුෂන් එකේ සාක්ෂිකාරයෙක්වත් නෙවෙයි. අපි ඒ දෙගොල්ලන්ට නෙවෙයි වැඩ කරන්නේ. අපි දෙගොල්ලොන්ටම වාසි වෙන්න පුළුවන් අවාසි වෙන්න පුළුවන් සාක්ෂි දෙගොල්ලොන්ටම ඉදිරිපත් කරනවා. සයිඩ්ස් දෙකටම ඉදිරිපත් කරනවා. කවදාවත් දැන් හිතන්න ඔයාට එන්න කිව්වේ ඩිෆෙන්ස් එකෙන් කියලා. ඩිෆෙන්ස් සයිඩ් එකෙන් තමයි ඔයාට එන්න කිව්වේ. එතකොට දැන් ඩිෆෙන්ස් එකට වාසි වෙන කරුණු විතරක් නෙමෙයි ඔයා කියන්න ඕන තැනට ගිහිල්ලා. ඩිෆෙන්ස් එකට අවාසි වෙන කරුණු කියන්නත් ඕනේ. සහ ප්‍රොසිකියුෂන් එකට වාසි වෙන ඒවා තියෙනවා ඒවා හංගන්න නැතුව ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයා එක්ස්පර්ට් විට්නස් කෙනෙක් විදිහට. මොකද අපේ අන්තිම ගෝල් එක තමයි හරි to serve justice. ඊළඟ ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක තමයි ඔයාගේ නොලෙජ් එක සහ ඔයාගේ ස්කිල්ස් මොන පරාසයක් ඇතුළේද තියෙන්නේ කියලා හොඳට දැනගන්න ඕනේ. ඔයා දන්නේ නැති දේවල් සම්බන්ධයෙන් ගිහිල්ලා එතන අදහස් පළ කරන්න එපා කවදාවත්. උදාහරණයක් විදිහට ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ෆිසික්ස් ප්‍රශ්නයක්. අර උදාහරණයක් විදිහට සර් ලෙක්චර් එකේදී ඔකෙදි කියනවා ගඟකට වැටිච්ච වාහනයක් ගඟේ ගහගෙන යනකොට එයා මූණල ඉන්න පැත්ත මාරු වෙන්න පුළුවන්ද කියලා. හරිද? මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහලා ඒකට උත්තරයක් දෙන්න බෑ. අපි ෆිසික්ස් දන්නව වෙන්න පුළුවන්. ඒත් අපි කවදාවත් අපි ස්පෙෂලායිස් නොකරපු ෆීල්ඩ් එකක උත්තරයක් දෙන්න හොඳ නැහැ. අපි ගිහිල්ලා කියන්න ඕනේ මේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් මම ස්පෙෂලායිස් කරලා නැහැ. ඒ වගේම තමයි කවදාවත් වැරදි උත්තර දෙන්න එපා. ඔයා උත්තරයක් දන්නේ නැත්නම් මොකක් හරි කරුණක් සම්බන්ධයෙන් මෙඩිකල් මැටර් එකක් වුණත් සරල මෙඩිකල් මැටර් එකක් වුණත් ඔයා දන්නේ නැත්නම් ඔයා දන්නේ නැහැ කියලා කියන්න කෙලින්. ඔයා ડોක්ටර් කෙනෙක් විදිහට මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක් විදිහට මොකක් හරි නඩුවකට ගිහිල්ලා ඒකේ ඔයාගේ මතය ඉදිරිපත් කරනකොට ඔයාගේ සාක්ෂි ඉදිරිපත් කරනකොට ඔයාගේ මතයට සපෝට් කරන්න. සපෝට් කරනවා කියන්නේ ඒකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒක තවත් තහවුරු කරන්න පුළුවන් මූලාශ්‍ර නැත්නම් ප්‍රොසෙස් පෙන්වන්න ඕනේ. ඒ උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ඕන මෙන්න මේ වගේ දෙයක්. මගේ අවුරුදු 20ක කැරියර් එක තුළ මම මේ වගේ ඉන්ජරි එකක් දැකලා නැහැ. ඒත් උදාහරණයක් විදිහට කියනවා මම මෙච්චර ඔටොප්සිස් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒත් ඒ එකකදීවත් මම මේ වගේ ඉන්ජරිස් දැකලා නැහැ. ඒකට ඔයාගේ
මතය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. ජත්ත් එකකට තේරෙනවා මෙයා මේ එක්ස්පීරියන්ස් ඇතුව කියන්නේ. ඊළඟ තමයි ඔයාලට ඕනම් පුළුවන් දැන් මේ නඩුවට සමාන නඩුවක් හරි මේ කේස් එකට සමාන කේස් එකක් වෙනකොට හරි වෙලා තියෙනවා. මේක පබ්ලිෂ් වෙලා තියෙනවා. ඒක පුළුවන් ඔයාලට කෝට් එකේ ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ටෙක්ස්ට් බුක්, රිසර්ච්, නෝට්ස්, ඩයග්‍රෑම්ස් වගේ ඔයාගේ ඔපිනියන් එක සපෝට් කරන්න පුළුවන්. මේක අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ස්පර්ට් විට්නස්ට විතරක් හම්බෙන ප්‍රිවිලේජ්. සාමාන්‍ය විට්නස් කෙනෙක්ට ඇවිල්ලා මේ වගේ දේවල් ඉදිරිපත් කරලා එයාගේ මතය තහවුරු කරන්න බෑ. ඊළඟ එක තමයි be firm with the conviction. නැත්නම් don't change your answer from time to time. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි මතයක් ප්‍රකාශ කරනවා නම් මේ මතයේම ඔයා දිගටම ඉන්න. දැනෙන්න බෑ. උදාහරණයක් මේක ලැසරේෂන් එකක් කියලා මොකක් හරි ඉන්ජරි එකක් වෙනවා. ඒක ඔයා දිගටම කියනවා මේක ලැසරේෂන් එකක් කියලා. ඔයා ඒක 100% confident කියන්නේ. මොකද ඔන්න ඩිෆෙන්ස් ලෝයර් නැත්නම් අනිත් පැත්තේ ලෝයර්ට පුළුවන් ඔයාගෙන් හරස් ප්‍රශ්නයක් අහලා මේක මේ වෙන ඉන්ජරි එකක් වෙන්න බැරිද කියලා අර ඔයා වැරදිලා හරි කිව්වොත් සමහර විට එහෙම වෙන්නත් පුළුවන් කියලා ඔයාගේ ක්‍රෙඩිබිලිටි එක නැත්නම් අර ජජ්ජි ඔයාගෙන තියෙන විශ්වාසය අඩු වෙනවා. එන්න හැමතිස්සෙම 100% confident අතුව කියන්නේ. ඊළඟ තමයි respect professional secrets. professional secrets කියන්නේ සාමාන්‍ය sensitive cases sexual abuse cases වලදී සාමාන්‍ය කතා කරන දේවල් හැමෝ ඉස්සරහම කතා කරන්න බෑ. ඒ හින්දා අත්‍යවශ්‍ය පිරිස විතරක් ඉදිරියේ ඒ සාක්ෂි කියන්න කියනවා. උදාහරණයක් විදිහට එතෙන්දී ඉන්නේ සාමාන්‍ය ජජ්, කවුන්සල්, ඒ කියන්නේ ලෝයර්ස්ලා, the victim, assailant සහ expert. මෙන්න මේ කියන කට්ටිය ඉන්න තැනක විතරයි සාක්ෂි ඉමතක්. එතකොට කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි කෝට් රූම් එක ඉති ඉන්න ඉතුරු කට්ටිය එළියට යවලා කෝට් රූම් එක ඇතුළේදීම අහනවා. නැත්නම් ජජ්ගේ චේම්බර්ස් වලට නැත්නම් ආයේ කාමරයක් වගේ තියෙන ඒකට ගිහිල්ලා කට්ටිය එකතු වෙලා අවශ්‍ය සාක්ෂි අහන්නත් පුළුවන්. ඒකට කියනවා taking evidence in camera. ඒක තමයි respecting professional secrets. හරි. ඊළඟට ඒක කතා කරන්න තියෙනවා role of the medical expert as a witness for the defense. ඒ කියන්නේ එහෙම. මේකෙදි කතා වෙන්නේ ඔයාව ඒ කියන්නේ medical ළඟට කියන defense counsel කැඳෙරුවා. ඒ defense counsel ලැබිලා කියන මෙන්න මෙහෙම කේස් එකක් තියෙන මගේ client මෙන්න මෙහෙම චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔයා අපි ඊළ සාක්ෂි ඉදිරිපත්. හරි. කියන්නේ මේ පාර්ශවයෙන් සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා තමයි කියන්නේ. නැතුව ඔයා ඒගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලෝට වාසි වෙන විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා නෙවෙයි මේකෙන් අදහස්. ඒ කියන්නේ ඔයාව ප්‍රොසිකියුෂන් එකෙන් කැඳෙව්වත්, ඩිෆෙන්ස් සයිඩ් එකෙන් කැඳෙව්වත් ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ඒ කියන්නේ ડોක්ටර් නැත්නම් එක්ස්පර්ට් විට්නස් කියන එක කෙනා අධිකරණයේ සාක්ෂිකාරය. නැත්නම් විට්නස් ඔෆ් ද කෝට්. එතකොට එයා කාටවත් වාසි වෙන විදිහකට හෝ අවාසි වෙන විදිහකට වැඩ කරන්නේ සාධාරණ විදිහට දෙපැත්තටම කියන එවිඩන්ස් ඒ විදිහටම දෙනවා. එතකොට ඩිෆෙන්ස් එක්ස්පර්ට් කෙනෙක් නම් ඩිෆෙන්ස් එක්ස්පර්ට් විට්නස් නම් එයාව හැඳවන්නේ ඩිෆෙන්ස් කවුන්සල්. හරි. එතකොට එයා ප්‍රයිවට්ලි ඔයා ගාවට ඇවිල්ලා ඉල්ලනවා මෙන්න මේ කේස් එකක් තියෙනවා මාගේ අපේ ඩිෆෙන්ස් සයිඩ් එක වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. සාක්ෂි ඉදිරිපත් කරන්න. මේක ප්‍රයිවට්ලි වෙන හින්දා මේක ඔෆිෂියල් දෙයක් නෙවෙයි. ඒ හින්දා ඔයාට ඕන රිෆියුස් කරන්න පුළුවන් ඒ ඩිෆෙන්ස් එක වෙනුවෙන් කෙනෙක්. ඒගොල්ලන් සාක්ෂිකාරයෙක් විදිහට ඔයා කෙනෙක් නොහිටින්න පුළුවන්. මොකද සමහරලාට ඕගනයිස් කලීග් කෙනෙක් නැත්නම් යාළුවෙක් අනිත් පැත්තේ ඉන්නවනම් සමහරලාට එතනදී රිවිව් යන්න බැරි නම් ඒ වෙලාවේදී ඔයාට රිෆියුස් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රධානම එක තමයි ඉස්සෙල්ලා කිව්ව කරන you are not a witness of the defense. ඒගොල්ලෝ කැඳවුව වෙන්න පුළුවන්. හැබැයි ඒවා ඩිෆෙන්ස් එකේ සාක්ෂිකාරයෙක් නෙවෙයි. ඔයා witness of the court නැත්නම් අධිකරණයේ සාක්ෂිකාරය. හැබැයි ඒ හින්දා ඔයා කවදාවත් ඩිෆෙන්ස් එක පැත්තට බරව නැත්නම් ඒගොල්ලන්ට ෆේවර් වෙන විදිහට සාක්ෂි දෙන්න එපා.
දෙපාර්ශ්වයටම ඒ කියන්නේ ඩිෆෙන්ස් එකටයි ප්‍රොසිකියුෂන් එකටයි වාසි වෙන ඒවාත් තියෙන්න පුළුවන් අවාසි වෙන ඒවාත් තියෙන්න පුළුවන් ඒ ඔක්කොම මේ විදිහටම ඉදිරිපත් කරන්න ඕනේ කිසිම කරුණක් හංගන්න එපා ඊළඟ තමයි සාධාරණ මුදලක් අය කරනවා ඔකට ට්‍රාන්ස්පෝර්ට් ෆී සහ ඔයාගේ ප්‍රොෆෙෂනල් ෆී එක වගේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන් ඊළඟ මෙන්න මේ තව එක පොයින්ට් එකක් තමයි දැන් සාමාන්‍යයෙන් ඩිෆෙන්ස් සයිඩ් එකනොත් මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක්ව ගෙන්නනවා සමහරලාට ප්‍රොසිකියුෂන් සයිඩ් එකනොත් මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක්ව ගෙන්නන්න තියෙන්න පුළුවන් ඒතර සාමාන්‍යයෙන් ඩිෆෙන්ස් සයිඩ් එකේ ඉන්න මෙඩිකල් එක්ස්පර්ට් more senior වෙන්නේ සහ more experienced වෙන්නේ ප්‍රොසිකියුෂන් සයිඩ් එකට වඩා ඒ පැත්තෙන් එන මෙඩිකල් එක්ස්පර්ට්ස් වල ඩිෆෙන්ස් සයිඩ් එකේ ඉන්නා more senior and more experienced ඊළඟට දැන් එහා පැත්තේ ඉන්න කෙනා ඔයාට වඩා ජූනියර් වෙන්න පුළුවන් හරි ඒතර කවදාවත් එයා කියන මතය ක්‍රිටිසයිස් කරන්න නැත්නම් එයා කියන මතය අව탁සීරු කරන්න හදන්න එපා මොකද ඔයා වෙනුවෙන්වත් නෙවෙයි මෙතනදී සාක්ෂි ඉදිරිපත් කරන්නේ ඔයා සාක්ෂි ඉදිරිපත් කරන්නේ කෝට් වෙනුවෙන්වත් නෙවෙයි ඊළඟ තමයි අන්තිමටම discuss with the defense counsels and agree on areas where your expertise is required. එනවා කරුණු ඉදිරිපත් කරන කලින් ඔයා මොන කරුණු සම්බන්ධයෙන් කතා කරන්නේ මොන areas සම්බන්ධයෙන්ද ඔයා කතා කරන්න ඕනේ කියන එක නඩුවට කලින් defense law එක්ක කතා කරලා තමයි ඔයා එන්නේ. එතකොට අන්තිමට කියන්න තියෙන මේ extra points වගේක් තියෙනවා. මේවා නම් එහෙම අහන්නේ නැති වෙයි එක්සෑම් එකට. හැබැයි මේක දැනගන්න ඕන එක පොයින්ට් එක තමයි අර hierarchy of courts ඒ කියන්නේ ලංකාවේ නීතිපද්ධති අධිකරණ තියෙන අනුපිළිවෙල. ඒකට යටින්ම පටන් ගත්තොත් යටම හරිය තියෙන්නේ මෙන්න මේ අධිකරණ. labor tribunal, primary court, ඊළඟට එනවා magistrate court එක, district court, high court, court of appeal, supreme court. ඒකෝර මේ සිංහල නම් ගත්තොත් මේක මහේස්ත්‍රාත් කාර්ය මේක මහා අධිකරණය high court කියන්නේ court of appeal කියන්නේ අභියාචන අධිකරණය supreme court කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. ඒකට එතනින් ලෙක්චර් එක ඉවර වෙනවා. එතකොට මේ ලෙක්චර් එකේ ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන්නේ expert witness කියන අර ඩෙෆිනිෂන් එක වගේ දැනන් ඉන්න එක ගොඩක් වෙලාට අහන්න පුළුවන්. ඊට අමතරව expert witness කෙනෙකුයි ordinary witness කෙනෙක්ගේ වෙනස අහන්න පුළුවන්. මොකද ඒක objectives වල දීලා තියෙනවා. සහ types of evidence සහ අර අන්තිමට අපි කතා කරපු responsibilities of an expert නැත්නම් ඒ කියන්නේ කොහොමද ડોක්ටර් කෙනෙක්ව එක්සැමින් කරන්නේ නඩුවකදී. අන්න ඒ කරුණු ටික තමයි objectives වල තියෙන්නේ. ඒ හින්දා ඒ වගේ තමයි ගොඩක් වෙලාට ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නේ. ඊට අමතරව අර important point එකක් කිව්වා ડોක්ටර් කෙනෙක්ගේ නැත්නම් medical expert කෙනෙක්ගේ එයා ගිහිල්ලා දෙන evidence එක evidence එකක් විතරයි. ඊට අමතරව eye witness evidence තියෙනවා, circumstantial evidence තියෙනවා. ඒ ඔක්කොගෙම අන්තිම decision එක එන්නේ ඒ ඔක්කොම සලකලා බලලා. ඒ හින්දා ડોක්ටර් කෙනෙක් මොකක් හරි evidence එකක් දුන්න පළියට මුළු case එකේම decision එක වෙනස් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම evidence සලකා බලලා තමයි අන්තිමේදී judge තීරණය කරන්නේ එයා දෙන decision එක. ඒ ටික තමයි මේ lecture එකේ තියෙන්නේ.